අයිබෝන් අපි අවකලනය කලින්ක වීඩියෝ දෙකේ අවසානට කරේ ලබ්ධිය ගැන බෙදීමක අවකලනය තමයි අවසානට කරේ ගුණිතයක අවකලනය කරා බෙදීමක අවකලනය කරා අද අපි බලමු අවකලනය මෙන්න dy and dx සමානයි dy යට dx සමාන වෙනවා කියන පළවල ආකාරයේ පරස්පර සමාන dx and dy කියලා කියනවා මම මේ සම්බන්ධය dy dx සමානයි 1 යට dx and dy පරස්පර සමානයි. ඒ කියන්නේ මේකේ අදහස y x විසින් අවකලනය කරලා ලැබෙන එක y x විසින් අවකලනය කරලා ලැබෙන එක සමානයි 1 යට x y විසින් අවකලනය කරලා ලැබෙන අගයට. හරි? y x විසින් අවකලනය කරන ලැබෙන අගය සමානයි 1 යට x y විසින් අවකලනය කරලා ලැබෙන අගය. අපි මේක පොඩ්ඩක් බලමු මේ තියරි එක අපි පස්සේ මම කරන්නම්. පස්සේ නමුත් අපි මේ යෙදීම උත්තරයක් අද කරමු. ඒක පෙන්නන්නේ මේවයි y සමානයි අපි ගමු මොකක්ද 2y සමානයි නැත්නම් 2y සමානයි 3x ධනය කියලා හිතමුකෝ. සමීකරණයක් නැත්නම් සමීකරණයක් අපිට මේක අවකලනය කරන්න ඕනේ. දෙපැත්තම අවකලනය කරනවා. ඒකට දෙපැත්තම x විසින් අවකලනය කරනවා. d and dx 2y සමානයි d and dx 3x ධනය. එතකොට මේක අවකලනය කරනකොට y x විසින් අවකලනය කරන එක සමානයි දෙපැත්තම x විසින් අවකලනය කරන සමීකරණයක් අවකලනය කරනවා. කියන්නේ වම් පැත්ත වෙනම අවකලනය කරනවා දකුණු පැත්ත වෙනම අවකලනය. ඒක උඩ අගයන් දෙක සමානයි. මේ නියතය ගන්න පුළුවන් පිටට dy and dx සමාන මෙතන ඕකට පුළුවන් වෙන වෙනම අවකලනය කරන්න. d and dx 3x දාන d and dx එක කියනවා. හරි? දැන් 2y dy dx සමානයි 3 ලක්ම එළිය ගත්තොත් x වල අවකලනය එකයි. නැත්නම් dx and ds කියලා ඕන ලියුවේ ප්‍රශ්නයක් නැහැ. දැන් 2y dy සමානයි 3y. එතන යන dy and ds ලාගේ කීයද? 3 බෙදීම 2 කියනවා. dy and ds වෙන විදිහ. දෙපැත්තම x විසින් අවකලනය කරනවා. මේ පැත්තේ x විසින් මේ පැත්තේ x විසින් මෙතන නියතය ගත්තා. එළියට අවකලනයේදී නියතය ඉල්ල ගන්න පුළුවන් නේ. මේ එකතුවක් හින්දා වෙන වෙන එකතු ගත්තා. මෙතන නියතයත් තිබ්බ එළියට ගත්තා. මේ නියතයක අවකලන බිඳුවයි. උතුර ලැබෙන මේක ලැබිලා ආසන්නට dy dx වගේ 3 යට 2යි කියන්නේ. ඒ වගේ මේක කියන්න පුළුවන් y විසින් අවකලනය කරනවා. මම මෙතන s විසින් අවකලනය කිරීම මේ සමීකරණයම අපට අරන් ඉවරයි. දැන් dy dx 3 යට 2 කියලා න්යායයි නේද? දැන් මේක අපිට පුළුවන් y විසින් උත් අවකලනය කරන්න. දෙපැත්තම y විසින්. ඒතර දෙපැත්තම y විසින් dy එකයි සමානයි. මේ පැත්තත් අපි y විසින් අවකලනය කරනවා. එතකොට මෙතන දෙකේ ලක්ෂණ පිටුදන්න නියතයක් කියලා. එතකොට y විසින් y වල අවකලනය සමානයි. මෙතන වෙන වෙනම ලියන්න පුළුවන් d and dx ඒ ගමන 3 ලක්ෂණ නියතයක් කියන්නේ විතර s කියලා ලියමු. දැන් d and dx 1 කොහොමද ඉන්නේ? හරි? 2යි dy and dx සමානයි x වල x වෙන අවකලන 1යි. x වල x වෙන අවකලන 1යි. මේක අවකලන විදිහ අවසාන වෙනවා dy and dx වලගේ. so මෙතන dx and dy y විසින් අපි අවකලන y විසින් y විසින් දුර y විසින් අවකලනය කරනවා ඊට පස්සේ y විසින් අවකලනය කරනවා මේක y විසින්. එතන y විසින් y වල අවකලන 1යි. එතන 2යි dx යට dy
මේකේ අවකාශයේ බිඳුව. හරි. මේක 2යි. 3යි dx යට dy. එතකොට අවසාන පේනවා dx යට dy වලගේ කීයද? 2 යට 3. dy යට ds වලගේ 3 යට 2 කියලා ආවා. dx යට dy වලගේ 2 යට 3 කියලා ආගෙන අපිට මෙන්න මේ පරස්පර සමානයි කියලා අත්තරයි. ආමෝකියෝ තාසරයක් මේ සමීකරණය දෙපැත්තම x විසින් අවකලනය කරනවා. මේකත් x විසින් මේකත් x විසින්. මේක අවකලනය කොට දෙක ගත්ත පිටට y විසින් අවකලනය. දෙපැත්ත y විසින් අවකලනය කරනවා. මේකත් y විසින් මේකත් y විසින්. එතකොට දෙක ගත්ත එළියට y විසින් y වල අවකලනය. මෙතන එකතුවක් නේද වෙන වෙනම එකතු කියලා ලිව්වා. ඒකම මේ නියතේ උන්න පිටට ගන්න ඕන. y විසින් y වල අවකලනය 1යි. මෙතන x විසින් dx ර dy එකේ අවකලනය y විසින් බිඳුවයි. මොකද නියතේ අවකලනය ඕනෑම විශේෂයකින් බිඳුවයි. අවසාන ලැබෙනවා මොකද dx ර dy කියන්නේ 2 3යි dx ර dy 2යි නම් dx ර dy කියන්නේ 2 බෙදීම 3යි. ඒ නිසා පළවෙනි අවකලන සම්මුණක විතරක් පරස්පර සමානයි. කියන්නේ y x විසින් අවකලනය කළ එන අගයක් සමාන වෙනවා එකයට x y විශේෂයෙන් අවකලනය කරන අගයට. ඊට පස්සේ අපි බලන්නේ සිතයක සිතයක් අවකලනය. සිතයක සිතයක්. සිතයක සිතයක් කියන්නේ මොකද බලමු. දැන් සමාන වර්ගයේදී ඍජුවම x සහ y අතර සම්බන්ධයක් දෙන්නේ නැහැ. y සමානයි උන fu කියලා දෙන්න පුළුවන් ඔයාලට. y සමාන fu. මේක සිතයක සිතයක් අවකලනය කරන මාතෘකාව. ඔව් සිතයක සිතයක් y සමාන fu. මේකේ අදහස y u වල සිතයක් එකයි. උදාහරණයක් u සමානයි y සමානයි u වර්ගයේ ගණනක ඒ වගේ වෙන්න පුළුවන්. u වල සිතයක්. උදාහරණයක්. ඔතන u සමාන gx. gx වල සිතයක් මේකේ අදහස. කියන්නේ u දෙනවා වර්ගමූල s ධන 1 වගේ. හරි. මේකේ අදහස මේකෙන් කියන්නේ u x වල සිතයක්. එහෙනම් අපේ dy and ds හොයන්න තිබුණොත් ඍජුවම y x අතර සම්බන්ධයක් දන්නේ නැහැ. y u අතර දන්නවා u x අතර දන්නවා. එහෙනම් කොහොමද dy and ds හොයන්නේ කියන එක තමයි මේ සිතේ කරන්නේ. ඉතින් අපිට පුළුවන් මෙතන y සමානයි g වල x වලට දාන්න මේ y සමානයි ඒකට u සමාන gs කියලා ගන්න මෙතන u සමාන gs. එතකොට දැන් මෙතන අපි u ට දානවා මොකද්ද gs කියලා. කොහොමද කියන්නේ නේද? අසරක් කියන y සමාන fu u සමාන gs නම් මේ u ට දැම්මොත් gs එක y සමාන gs. ඒතර y u වල සිතයක් u x වල සිතයක් නම් y x වල සිතයක් වෙනවා. ඒතර උනා y x වල සිතයක් වෙනවා. මේක දැන් සිතේ සිතයක් කියලා කියන්නේ. ඒතර උදාහරණයක් කිව්වොත් u y සමාන u වර්ගයේ ධන 1 u සමාන වර්ගමූල s ධන 1. ඒතර අපි මේක අවකලනය කරලා දාම සූත්‍රය කියලා. සූත්‍රයක් ඔප්පු කරනවා. නමුත් මෙතනදී මම ඒක ඔප්පු කරන්න යන්නේ නැහැ. අපි මේක යෙදීම් උතරක් බලමු. dy and dx සමාන dy du වැඩි කිරීම du and dx. මෙන්න මේක දාම සූත්‍රය කියලා. මොකද මේකෙන් කරන්නේ y dy and ds හොයන්න උනොත් එකපාරම මේක බෑනේ. මේ y dy and du නේ මෙතන හොයන්න පුළුවන්. මෙතනින් පුළුවන් du and ds හොයන්න. ඒත් ඒක පාවිච්චි කරලා dy and ds හොයන්න පුළුවන්. ඒකයි. dy and du මෙතනින් හොයනවා. මෙතන du and ds හොයලා ඒක මෙතන දාන්න. දාම සූත්‍ර කියන්නේ ඒකයි. හරි. dy and ds සමාන මේ කැපෙන්න du කියලා du ට du කැපෙනවා. කියලා හිතන්න. dy and ds සමානයි. dy and du වැඩි කිරීම du යට ds. මේකට අපි කියනවා දාම සූත්‍රය. දාම සූත්‍රය.
කොහොමද මේක අපි යොදන්නේ? එතකොට අපි ගැටලුවට යොදන්නේ සරල ගැටලුව අපි යම් බලන්න. y සමානයි u වර්ගයේ ඍණ 3i u ධන 1. u සමානයි x වර්ගයේ ඍණ 2x ඍණ 1. නම් අපිට කියනවා dy and ds හොයන්න කියලා. dy and ds හොයන්න කියලා. dy ds ලාගේ මොකක්ද? dy ds හොයන්න කොහමද? සම්බන්ධතාවයේ dy and ds සමානයි dy and du du and dx. හරි. d යට du y ට මෙතන ආසම u කියන්නේ මොකද්ද? u y කියන්නේ u වර්ගය ඍණ 3u ධන 1. d යට dx u කියන්නේ මොකද්ද? x වර්ගය ඍණ 2x ඍණ 1. දැන් අපි ගන්නවා dy ds මොකක්ද? dy ds සමානයි. එතන 2u ඍණ 3. අවකාලනය කරන්නේ කලින් දාන්න දෙයක් 2u 3 අවකාලනේ 3u අවකාලන ඍණ 3යි. මෙතන අපිට ඉස්සරහින් තියෙන නිසා මෙතන එනවා 2s ඍණ 2. ඔන්න දෙකේ ළඟ පිටර අපර නියතයක් ඉන්න. දැන් ඊට පස්සේ මම උත්තරේ x වෙන උත්තරයක් තියන්න මේ u අයින් කරගන්න මෙතෙන් දාන්න. දෙවරක් තියෙනවා x වර්ගයේ ඍණ 2s ඍණ 1 ඍණ 3 මෙතන එනවා. මෙතන s ඍණ 1ක් එනවා. හරි. දැන් බලන්න සුරු කරපුවා මොකද එන්නේ? 2x වර්ගයේ ඍණ 4x මෙතන ඍණ 2යි ඍණ 5යි. එතකොට කියනවා ගාම සූත්‍රය යොදලා කියනවා. අවසාන පිටතට x වලින් තිබ්බා. y සමාන u වලින් u සමාන x වලින් එන අපි dy ds හොයන්න ඕන. dy dx එකපාරට බෑ. dy du වැඩි කිරීම du dx. මෙතන dy ට දැම්ම මේක du u ට දැම්ම මේක අවකාශ කරලා ලැබෙනවා. ඊට පස්සේ මෙතන ඇත්තට ලැබෙන්නේ u වලින් uy කරන්න අපෝන x වලින් ගන්න පුළුවන්. තායකට අපි ගියොත් අපිට කියන y සමානයි sin θ කියලා. y සමානයි sin θ. x සමානයි cos θ. dy and ds හොයා θ සමානයි 5 බෙදීම 4 දී වක්‍රයේදී ස්පර්ශක ये अनुक्रमणे स्वयं अनुक्रमणे स्वयं මේ වගේ සම්බන්ධය y θත් එක්ක එසුත් θත් එක්ක කෙලිම y සතර සම්බන්ධ දෙල නැහැ. dy ds හොයා t සමාන 5 බෙදීම 4 දී වක්‍රයටදී ස්පර්ශකයේ අනුක්‍රමය කියන්නේ t සමාන 5 බෙදීම 4ට අනුරූප වක්‍රයේදී ස්පර්ශකයේ අනුක්‍රමණය. ඒක අපි මෙන්න ඉස්සලා dy ds හොයනවා. dy ds කොහොමද යන්නේ? dy d θ d θ and ds කොහොමද කියන්නේ? මේක θ වල සිට යන්නේ කලින් u වල දැන් θ වල. dy x සමාන dy d θ වැඩි කිරීම d θ and ds. අපිට පුළුවන් මෙතන ඕන d θ ds ds ඇතුලේ මේක හොයාගන්න පුළුවන් ඔයාලට. t විසින් මේක අවකලනය කරගොත් වෙනවා ඍණ sin θ. cos වල අවකලනය ඍණ sin θ නේ. ඍණ sin θ නිසා මෙතන දානවා d යට d θ.
y වල අවකලනයේ y sin θ වල අවකලනය දෙක ලියන්න ඕනේ. අවකලනය කරේ නැහැ. ඔන්න y ට ආදේශ කරා. අපේ dt ds කියලා කියන්නේ එකයට මේක පරස්පර වේදී ds කියන්නේ ඍණ sin එක කියන්නේ හේතුව මේ තියෙන dt ds මේ තියෙන dx ඇතුළත හෙව්වා අපි dx යට dt ඍණ sin ඍණ dt ds කියන්නේ එකයට ඍණ sin θ sin වල අවකලනය මෙතන cos θ විදීම ඍණ sin θ cos sin කියන්නේ cot θ වෙන cot θ කියලා නේද ඉස්සවට වෙන θ මේක තමයි dy ds කියලා කියන්නේ θ වලින් අපි කියවා dy ds දැන් අපි අහන්නේ මොකද්ද θ සමානයි phi විදීම 4 දී ස්පර්ශකයේ අනුක්‍රමණයනේ ස්පර්ශකයේ මම කෙටි කියන්නම් අනුක්‍රමණය එතකොට ගන්න මෙන්න මේ dy ds වල ආගේ ලියලා ඒකට t කට දාන phi විදීම 4 මොනවද ලියන්නේ dy ds ලියලා යටි පොඩියට මේ කියනවා t සමානයි phi විදීම 4 දැන් මොකක්ද දෙන්නේ මේ ඍණ cot phi විදීම 4 තමයි එන්නේ උඩට ऋण एक cot phi දාන ऋण එකයිනේ cot phi විදීම 4 එකයි ऋण මොනවද ऋण එක නිසා මේකේ ස්පර්ශකයේ අනුක්‍රමණය ऋण එකයි මේ වක්‍රයට අපි ඉතින් phi විදීම 4 ස්පර්ශකයක් ඇන්දුවොත් ස්පර්ශකයේ අනුක්‍රමණය ऋण එකයි ඒතකොට මේක ස්පර්ශකයේ අනුක්‍රමණයක් අපිට ඇහුවොත් අපි කරන්නේ කොහොමද අවකලනය කරලා අදාළ අගේ ආදේශ කරන්නේ x වලින් තිබ්බොත් x සමාන එකට එක දාන්න ඒ වගේ මෙතන t වල සිතයක් ඉතින් t සමානයි phi විදීම 4 දාන්න හරිනේ right තව අපි බලමු මේක යොදන විදියක් දැන් අපිට කියනවා මෙහෙම එකක් අවකලනය කරන්න කියලා දැන් ඔන්න දැන් දාම සූත්‍රයේ යොදන විදිය හරි දැන් අපිට කියනවා දැන් sin fx වල අවකලනය sin fx වල අවකලනය ds sin fx වල කොහොමද මෙහෙම එකක් කරන්නේ දැන් sin x වල ආයේ වෙන cos x නේ නමුත් මෙතන ඕනෑම සිතයක් වෙන්න පුළුවන් sin ඇතුලේ fx කියන්නේ වර්ගමූල x ඍණ එක නැත්නම් sin θ වෙන මොන හරි ඕන එකක් වෙන්න පුළුවන් බලයක් තියෙන එකක් වෙන්න පුළුවන් ඒක fx වල අවකලනය sin fx වල අවකලනය කොහොමද ඒක කරන්නේ එතකොට මේක අවකලනය කරන්න මේ විදිහට cos fx ලියලා මේ ඇතුලේ fx වල අවකලනය ආය ಗುಣ වෙන්න ඕනේ. ඔන්න sin fx අවකලනය කරනවා. sin වල අවකලනය cos fx ඒ විතරක් නෙවෙයි මේ ඇතුලේ අවකලනයෙන් ගොඩාක් අයෝක අමතක කරනවා. ඊට පස්සේ පිළිතුරු යන්න බෑ. හරි? මේ එකක් මම සාධනය කරලා පෙන්නනවා y සමානයි sin fx කියලා ලියනවා. u සමානයි fx නම් y සමානයි sin u කියලා ලියන්න පුළුවන්. පොඩි ආදේශයක් තමයි මේ fx තමයි u කියලා. පොඩි u සමානයි fx නම් y නම් sin u කියලා. දැන් u x වල සිතයක් y u වල සිතයක්. එහෙනම් සම්බන්ධතාවය මොකද්ද? dy යට du x එකපාරම හොයන්න බෑ අපට හේතුව dy u වලත් එක්කනේ දන්නේ. අපි දන්නවා dy යට du u හොයන්න පුළුවන්. මෙතන du යට ds හොයන්න පුළුවන්. හරි. d යට d u y කියන්නේ sin u. d යට dx u කියන්නේ fx. එහෙනම් sin ලා කියන්නේ cos u නේ. නම් cos u d යට dx fx. එහෙනම් මොකද u කියන්නේ fx cos fx. ඒතර u කියන්නේ fx cos fx. d යට dx fx. ඔන්න sin වල අවකලනය ගන්න. මොකද කොහොමද එන්නේ දුර cos fx fx වල අවකලනය y සමානයි sin fx කියලා ගන්නවා. u සමානයි fx කියලා ගත්තොත් y සමානයි sin u වෙනවා. તો dy ds කියන්නේ du වැඩි කිරීම du යට dx. ඒකට here du sin u d ds u තමයි fx. ඒකට sin වල අවකලනය cos u. ඒකට d ds fx cos u ට දාන්න fs ආයි. නම් අවසානට
මේ අපට සාධනය කළ යුත්තේ ලැබෙනවා. ඒ වගේ අනුරූපව අනිත් ඒවාත් ඒ විදිහටම ලියන්න පුළුවන්. cos fx වල අවකලනයේ ඉන්නේ d and ds. cos fx අවකලනය කරන්න කිව්වොත් එන්නේ ඍණ sin fx. cos වල අවකලනය ඍණනේ නේ. ඊට පස්සේ අපි ලියනවා fx වල අවකලනය ගුණ වෙන්න ඕනේ. ඒ වගේම tan fx වල අවකලනය. ඉතින් අපි කරන්නේ tan fx වල මොකද එන්නේ? tan වල අවකලනය sec වර්ග fx. ඒක මතක තියෙන්න ඕනේ. ආපහු fx වල අවකලනය ගුණ වෙන්න ඕනේ. හරි? අනිත් 6ම එහෙම තමයි. sec x වල අවකලනයදී sec fx කියන්නේ sec fx tan fx ලියලා fx වල අවකලනය ගුණ වෙන්න ඕනේ. cosec fx වල නම් ऋण cosec fx cot fx ds fx cot fx ना ऋण cosec वर्ग fx ds fx එතකොට කොණ්ඩ පැහැදිලි කෝණේ අවකලනයේ අනිවාර්යයෙන්ම ಗುಣ කරන්න ඕනේ. දැන් අපි ඒක උදාහරණයක් ගියොත් බොහොම සරල එකට යමු. මට කියන sin 4s අවකලනය කරන්න කියලා. ds sin 4s. මේ කෙලිම යොදන්න පුළුවන් ආය මොනවද? හරි ඒතර වෙන්නේ sin අවකලන cos 4s. එතනින් නතර කරන්නේ d and ds 4s වල අවකලනය ගුණ වෙන්න ඕනේ. එහෙනම් 4s වල ගන්න 4යි නම් උත්තර එනවා 4යි cos 4යි x. එච්චරයි. උදාහරණ ගියොත් පැහැදිලි නේද? sin 4 වල අවකලනය මොකද ගන්න එතකොට? sin වල අවකලනය cos 4s 4s වල අවකලනය 4යි. 4 මොන කරා? තව විදිහකට ගියොත් තව එකක් උදාහරණයක් ගත්තොත් d and dx cosec යාගමු cosec වර්ගමූලය ඇතුලේ 5x ධන 1 cosec 5 ඔලේ දැන් මොකද cosec වල අවකලනය ඍණ cosec fx cot fx එනම් ඍණ cosec fx කියන්නේ 5x ධන 1 cot fx කියන්නේ 5x ධන 1 වර්ගමූලය. ඉතින් අතර වෙන්නේ d and dx මොකද්ද? මෙන්න මේ කෝණේ අවකලනය ලියන්න ඕන ඔන්න. වෙනවා සමානයි ඍණ cosec 5x ධන 1 cot 5x ධන 1 උඩ මේක භාග බලයක් කියලා ලියගත්තා කමන්නේ. ඔය විදිහ නේද? මේක අවකලනය මොකද? භාගයයි 5x ධන 1 ඍණ භාගී ඇතුලේ අවකලනය ආයේ 5 මොන වෙන්නේ? අත ඒකත් සමහර අය වරද්දනවා. fx වල n කියලා බෙදවිය භාගයයි. ඒ මේකෙන් එකක් අඩු කරලා මෙතන ලියලා මේ 5x වල අවකලනය 5 එකේ අවකලනය බිඳුවයි. හරි? මේක තව ටිකක් ඕනනම් අපිට සුළු කරනවා ඍණ cosec 5x ධන 1 නේ cot 5x ධන 1 මෙතන 5 තියෙනවා මුලට ගන්න පුළුවන් ඍණ ලකුණ බෙදීම යටට එනවා වර්ග දෙවරක් වර්ගමූල 5x ධන 1 ඔච්චරයි. හරි cosec කළා ගන්න ඍණ cosec cot ඊට අමතරව කෝණයේ අවකලනය ගුණ කරලා තියෙනවා. භාගයයි 5x ධන 1 ඍණ 5 ඇතුළේ අවකලනයෙන් ආයෙ 5 ගුණ කරනවා. right? එතන sin fx. එතන අපි හැම වෙලේම මම කියන sin fx වල අවකලනය ඇතුළේ. sin fx cos fx tan fx හරි. ඊට පස්සේ බලමු මේ ඝාතීය සිත වල අවකලනය. ඝාතීය සිත මාතෘකාව ඝාතීය සිත වල අවකලනය. අපි ඝාතීය සිතයක් කියලා කියන්නේ මෙන්න මේ වාගේ එකක්. එක ධන x බෙදීම කමාරෝපිත 1.
x වර්ගයට ක්‍රමාරෝපිත 2 t ටික නැත්නම් s ඝණයට ක්‍රමාරෝපිත 3 මෙන්න මේ අපරිමිත සිතේකට අපි කියනවා ඝාතිස් මේ පද ගන්න අපරිමිතයි. නමුත් මේක යන පිළිවෙල ඔයාලට පේනවා මේක x යට ක්‍රමාරෝපිත x වර්ගයට 2 s ඝණයට 3 ඉවරක් වෙන්නේ මේකට තමයි es කියලා කියන්නේ ගාලි es ඉවල x කියලා නමක් දෙනවා ex. දැන් මේ ක්‍රමාරෝපිත කියලා කියන්නේ අපිට ක්‍රමාරෝපිත දැන් 4 ඕන නම් ඒ අදහස 1 වැඩි කිරීම 2 වැඩි කිරීම 3 වැඩි කිරීම 4. ක්‍රමාරෝපිත කියන්නේ අංකන ක්‍රමයක්. ඒකට මේක කෙටියෙන් විදිහට ලියන්න පුළුවන්. ඒකට es කියන්නේ මේකයි. දැන් e ඍණ s ඕන නම් අපිට කියන්නේ e වල ඍණ s කියන්නේ s වල ඍණ s දානවා. 1 ඍණ x යට ක්‍රමාරෝපිත 1 මේක වර්ගුණාම දාන වෙනවා. ඉරට්ට ඒවා ධන වෙලා ඔත් ඒවා ඍණ වෙනවා. මේක ඍණ වෙනවා. නායි කියපු විදියක් මම මෙතන e ඍණ s කියලා කියන්නේ. හරි. e fx ඕන. s වලට fx දාන්න. එක ධන fx යට ක්‍රමාරෝපිත 1 fx වල වර්ගයට ක්‍රමාරෝපිත 2 fx වල ඝණයට ක්‍රමාරෝපිත 3 ධන දෙකක්. ඉවරක් වෙන්නේ නැහැ. හරි. මේකට වෙන ඝාතීය සිත කියනවා. මේක විශේෂ අවකලනයක් මේක කියනවා ඝාතීය සිත. හරි. මේකේ ලක්ෂණ තමයි මේ ex වල වර්ගයද ex වල සම්පූර්ණ වර්ගය සමානයි e වල 2s කියලා වෙනවා. දර්ශක නීති නෙමෙයි නම මේකේ ලක්ෂණ මේකේ ගුණයක් තමයි ex වල සම්පූර්ණ වර්ගය කියනකොට e 2s කියන්නේ. ඒ කියන්නේ ex වල වර්ග කරා ex වල වර්ග කරා e වල 2s ගත්තා දෙකම එකයි කියන එකයි කියන්නේ. තව එකක් තමයි වුණා e fx ධන e gs තිබ්බොත් ඔබ ලියන්න පුළුවන් e fx ධන gs කියලා. හරි. e fx ධන e gs තිබ්බොත් e fx ධන gs කියලා ලියන්න. හැබැයි මෙහෙම ලියන්න බෑ. මේ ex වර්ගයට මොකක් කරන මේකට සමාන වෙන්නේ නැහැ. ඔය es වර්ගය නෙමෙයි මේ තියෙන්නේ. ඔහොම නෙමෙයි. හරි. එතකොට e වල 2s එහෙම සමානයි නේද? මේ මෙතන මේ කියන්නේ es සිතේ වර්ග කරනකොට මේක අදහස්. මෙතන ගන්න s වෙනකොට x වර්ගය දානවා. අර ඝාතී සිතේ s තියෙන දැන් s වර්ග ගන්න මේක අදහස්. මේක අදහස් es හරම වර්ග කරනවා කියන එක. ඒ දෙක සමාන වෙන්නේ නැහැ. මේක අවකලනයට සම්බන්ධ කරපුවම මේක අවකලනය කියන්නේ මොකද්ද? d යට dx x වල අවකලනය es මයි. ඔන්න වෙන ඒක ඔප්පු කරන්නේ නැහැ අපි. සාධනයක් කරන්නේ මේක නමුත් මේක සලකනවා. සලකලා තමයි ගැටලු හදන්නේ. ex වල අවකලනය es. ex වල අවකලනය es මයි. ප්‍රමුඛ ධර්මයෙන් මේක ඔප්පු කරන්නේ නැහැ. උසස් පෙළදී ඔප්පු කරන්නේ නැහැ. එච්චරයි. හරි. දැන් මේක eas තිබ්බොත් නැත්නම් අපිට efx තිබ්බොත් අර කලින් වගේ සාධාරණ එකක් efx තිබ්බොත් මේක efs ලියලා fx වල අවකලනයෙන් ආයෙ ගුණ වෙන්න ඕනේ. efs වල අවකලනය efs ලියලා නැවතේ සිටියම අවකලනය ගුණ කරනවා. මේක අපි අර උඩ එක භාවිත කරලා සාධනය කරන්න පුළුවන් y සමානයි efs කියලා තමයි. u සමානයි fs නම් y සමානයි eu කියලා ලියන්න. එතකොට dy ds සමාන සම්බන්ධතාවය මොකක්ද? dy du du ds ඔබ ලියන්න පුළුවන් නේ dy ds දාම සූත්‍ර දැම්ම කලින් ආවා dy ds d මොකද y u වල සිතය u s වල සිතය එනවා y u වල u s වල මේ කැපිලා යන ලියන්නේ d u කැපෙන්නේ. එතකොට මෙතන එනවා d යට du eu d යට ds u කියන්නේ fx eu වල කන්නේ eu මයි u විසින් ex වල කන්නේ ex විසින් es නම්
EU වල අවකාශය u විසින් EU මේක එහෙම වෙනවා ds fx අවසාන ලැබෙනවා EU වල fx fx වල අවකාශයෙන් කොහොමද එහෙනම් මොන EU වල fx fx වල අවකාශයෙන් හරි නේද අපි ගැටලුවට උදාහරණ බලමු හරි ඔයාලා මේවා නෝට් එකක් විතර ලියා ගන්න ඉතින් ඊට පොත අරගෙන දැන් උදාහරණයක් කිව්වොත් මට කියනවා dl dx e වල 4x වර්ගයේ අවකාශය ගන්න. කොහොමද අවකාශය උඩට? e වල මේක එහෙම තියලා 4x වර්ගයේ එහෙම තියලා dl dx 4x වර්ගයේ අවකාශය කරන්න ඕනේ. එතකොට e වල 4x වර්ගයේ මේකේ අවකාශය එනවා 8x කියලා. උනා අපි සාමාන්‍ය මෙහෙම ලියනවා 8x වර්ගය. e වල 4x වර්ගය. බොහොම සරල දෙයක්. efx නේ fx ලා අවකාශය මොන වෙනවද? අනේ මේක ඒ මොලියව ඊට පස්සේ මේකේ අවකාශය ගුණ කරනවා. ඉතින් මෙතන මොන සිතිවිලිපත ඔය තමයි කරන්නේ. හරි? උදාහරණයක් කිව්වොත් dx e වල මොකක් හරි අපි හිතමු මුලිකයක් වෙන්න පුළුවන් 2x වර්ග sin වර්ග s කියලා. මේක මට අවකාශය කරන්න කියනවා. තුගන් ඒක ලිව්වා මේක වෙනවා ඉස්සෙල්ලා. උඩ අර fs කියලා ගන්න මේ සම්පූර්ණ එක. ඒකේ අවකාශය මොන වෙන්න ඕනේ? 2x වර්ග sin වර්ග x හරිද? එහෙනම් e වල 2x වර්ග sin වර්ග මෙතන u මෙතන නියත ගන්න එළියට. දෙක ගන්නවා එළියට. අවකාශය කරනකොට එහෙමයි. දෙකේ ඉලක්කම එළියට ගන්න. ඊපස්සේ dl dx x වර්ග sin. ඒකට අපි කලින් මීටර් කලින් ඉඳන් ප්‍රමේයන් දාන්න ඕන. යොදන්න ඕන. ඒකට මේ දෙකේ ඉලක්කම ඇතුළේ තියාගන්න එපා. ඒක ගත්ත ඊට පස්සේ u දානවා මෙතන. බෙදීමක් වෙන්න පුළුවන්, ගුණිතයක් වෙන්න පුළුවන්. හරි? එතකොට 2x වර්ග sin වර්ග x මේ දෙකොණ මෙතන ගන්න පුළුවන් නේද? එතකොට x වර්ගයේ නියතව තිබ්බොත් මේකේ අවකාශය 2y sin x. වාරෝ ලියන්න මම sin x ඊට පස්සේ sin වල අවකාශය cos x කියලා ගන්න ඕනේ. බලයක ගන්න ඉතල බලයට අවකාශය කරනවා. 2y sin x වල අවකාශය cos x දාන්න. sin වර්ග s නේද ඔය තිබ්බොත් x වර්ගයේ අවකාශය 2x. හරිද? අපි u වෙන්නේ දාන්නේ. මේක x වර්ගයේ නේද තිබ්බොත් sin වර්ගයේ අවකාශය. sin වර්ග අවකාශය අපි ගන්න ඉස්සෙල්ලා 2y sin s ලියලා ආපහු sin වල අවකාශය වෙනම ගුණ කරන්න මේ ඇතුලේ අවකාශය. sin වල අවකාශය cos x. ගන්න. sin වර්ගයේ නේද තිබ්බොත් x වර්ගයේ අවකාශය 2x. දැන් මොනවා අපි අර සාමාන්‍ය අර සම්මත විදිහට sin එකයි එළියට ගන්න පුළුවන් නේද? sin x එක නේ. අද දෙකේම තියෙන නිසා දෙකුත් ගා හතරක් ගන්න පුළුවන් මෙතන. x එක්කුත් ගත්තා කියලා. එන්නේ 4x අර 4x sin x නේ නේද වෙන්නේ. ඒතරී 2x වර්ගයේ sin වර්ග x මේ ලැබෙන මෙතන අපි ගත්තේ දෙකක් x එකක් ගත්තා එළියට cos x එකක් මෙතන එනවා. එතන 2x උයි sin x එකක් ගත්තාම sin x එකක් එනවා. ආසන්න දුර මොකද x වර්ගයක් තියෙනද ඒකේ x එකක් ඉතුරු වෙනවා. 2x එළියට ගත්තා. ඒක මෙතන cos x sin වර්ග sin වර්ගයක් තියෙනවානේ. ඒක එක sin එකක් ගත්තා තව sin එකක් ඉන්නවනේ. හරි. ඒතර කොහොම තමයි ඝාතීසිතයක් අවකලනය කරන විදිය. දැන් වල ලඝුසිතවල අවකලන මාතෘකාලියම ඔය ලඝුසිතවල අවකලන. ලඝුසිතවල අවකලන.
ලඝු සිතවල අවකලන. ලඝු සිතවල අවකලන. ලඝු සිතයක් අවකලනය කරනකොට අපි d අර dx ඔබ ලියන්නේ lns කියලා. e පාදෙට කියනවා යා. lnx වල අවකලනය ln. ඔකම අපි ලියන සමානයි d අර dx log e පා මේකේ අවකලනය 1/8x. 1/8x. lns වල අවකලනය log e පාදයේ lns කියන්නේ 1/8x. ඒත් අපි මේක සාධනය කරනකොට y සමානයි දැන් අපි lns කියලා අරන්. මේ මාපාංකයක් එමු දාන්න ඕනේ මේ x ධනට තමයි මේ සලකන්නේ මෙතන. ඒ විශාලයි බිඳුව. ඒ නිසා මෙතන මාපාංක දාන්න යන්න ඕනේ නැත්නම් ලඝු ගන්න අපි මාපාංක ලියන්න ඕනනේ. නමුත් ධනාගයන් විතර ලඝු ලියන්නේ. ඒ නිසා මෙතන x විශාලයි බිඳුව කියලා අපි ගත්තට පස්සේ මාපාංක ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. y සමාන lnx. දැන් ලියුව y සමානයි e log e පාදේ s කියලා. y සමානයි log e පාදයට x. හරි. දැන් කරන්නේ දෙපැත්තම මේක ලියව ලඝු අයින් කරනවා. ey සමාන s කියලා. ලඝු අයින් කරන්නේ. ey සමාන x. දැන් සමීකරණයක්. මේ සමීකරණයක් වලට දෙපැත්තම එකම විෂය අවකලනය කරන්න. ඒක වෙනවා දෙපැත්ත මේක d අර dx e වල y. දැන් මෙතන d අර dx x. මෙතන ප්‍රශ්නයක් තියෙනවා y අවකලනය බෑ කරන්න බෑනේ x විසින්. මේක වරද්ද ගන්න එක ගොඩක්. ඒ නිසා අපි කරන්නේ d අර dy කියලා දාලා අර දාම සූත්‍රය මම කලින් කරේ වැඩි කළා දානවා මේකේ. මොකද මෙතන x විසින් අවකලනය කරන්න බැරි නිසා y වලින් ලියලා dy dx ගුණ කරනවා. මේකට මේ කැපෙන්න ලිව්වේ මේකට මේ කැපෙන්න. මෙතන t තිබ්බනම් d අර dt illa dt dx ගුණ ගන්න ඕනේ. ඒකයි මේ තියෙන විචාරයකත් එක්ක අනුරූප යනවා. මේ පැත්තේ ගැටුවානේ x විසින් අවකලනය එකමයි. x විසින් x අවකලනය එකයි. y විසින් ey වල අවකලනය eyමයි. dy dx සමාන එක dy dx සුත්ත කරන්න 1යට ey. 1යට ey. ey කියන්නේ x. ඒ නිසා ඔන්න අවසාන වෙනවා d අර dx. y කියන්නේ lnx නේ. lnx වල අවකලනය 1යට x. අපි මේ x ධනාගයන්ට සලකන මාපාංකයක් මම ඉදුවේ නෑ. නැත්නම් මාපාංකයක් දාන්න x ධනාගයන්ට අපි සලකන්නේ. නිසා lns වල අවකලනය කියන්නේ 1යට x. මේ lns කියන්නේ log e පාදයට x කියන එකයි. log e පාදයට x වෙන පාදෙ නෙමෙයි e පාදෙ තමයි ගන්න දෙන්නේ. e පාදයට x. x විශාලයි බිඳුවට ලියන්නේ. ඒකට lns වල අවකලනය 1යට x. හරි. ඒක මතක තියෙන්න ඕන අපිට. y කියලා ගත්තා ලඝු අයින් කරා දෙපැත්ත මෙසින් අවකලනය කරා මෙතන x විසින් බැරිද y වලින් ඩිවයිඩ් විසින් ගුණ කරා. හරි. ey වල අවකලනය y විසින් eyමයි මේ පැත්තේ එකයි උත්තර කරගන්න. තව උදාහරණයකට අපි දැන් ඊට පස්සේ වල ln fx වල අවකලනය සාධාරණ එක. ds ln fx ln fx වල අවකලනය 1යට fx ලියලා අර කලින් වාගේ fx වල අවකලනයෙන් ගුණ කරනවා. දැන් තියෙන්නේ ඒක. හරි. fx වල අවකලනය ln fx වල අවකලනය 1යට fx ලියලා fx වල අවකලනයෙන් ගුණ කරනවා. ඒක අපිට පුළුවන් ඕනනම් අර දාම සූත්‍රය දාලා ඔප්පු කරන්නත් නැත්නම් මුලින් අර විදිහට ගන්නත් පුළුවන්. ඒක කොහොමද ලැබෙන්නේ y සමානයි e වල fs කියලා ගන්න. ey සමාන fs කියලා ගන්න. y සමාන log e නේ. y සමානයි ln fs කියලා ගන්න. එතකොට e වල y සමානයි fx වෙනවා. දෙපැත්ත මේ විසින් අවකලනය කරන්න. හරි.
මේ පැත්ත මෙස් විසින් අවකලනය කරන්න. මේ පැත්ත x විසින් පැත්ත y වලින් ලියන්න. DOADS ලියන්න. මේක ඕන DOADS fs කියලා අපි ලියා ගන්නවා. දැන් y විසින් y වල අවකලනය eyමයි. DOADX සමාන DOADS fx සමාන විදන DOAD සූත්‍ර කරන්න. එකයට EY DLDS fx EY ට දාන්න වෙලා EY කියන්නේ fx එන එකයට fx මේක f dash කියලා තමයි ලියනවා සමානලට f dash කියලා කමක් නැහැ නේද? එහෙනම් කලිනාවානේ එකයට fx f dash s කියලා කියනවා. නැත්නම් එකයට fx DLDS fx කොහොම තමයි ඒක සාධනය කරන විදිය. පිළිදීමකට ගියොත් සරල අවස්ථාවකට ගියොත් මට කියනවා dx ln x වර්ගයේ ඍණ එක අවකලනය කරන්න කියලා. මේකේ අවකලනය කරනකොට මේකේ ඇත්තටම මේ ln x වර්ගයේ ඍණ එක. එතකොට ඇත්තට මේකේ වසමා පිළිගුවොත් x එක්කෝ ඍණ එකට වඩා අඩුවෝ සමාන එහෙම නැත්නම් එකට වඩා වැඩියෝ සමාන පවතින්න ඕනනේ. ඍණ එක හදන එක තමයි මේක ඍණාගයක් වෙනවා. මේ මම කිව්වා අපි අර සිතවල වසම ලියනකොට මේකට අනුව වසමයි ලියන්නේ. මේක අවකලනය එකයට fx. එතකොට එකයට x වර්ගයේ ඍණ එකම ලියන්නේ. අර ඇතුලේ අවකලනය ගුණ x වර්ගයේ ඍණ එකකින් මොන කරන්නේ? හරි. ලැබෙනවා මාළුට 2x රිදීම x වර්ගයේ ඍණ උත්තර උත්තරේ. මේක අපන් 2x එහෙනම් ln x අවකලනය කියන්නේ 2x රිදීම x වර්ගයේ කොහොම සරලයි එකයට fx fx අවකලනය කරනවා. නමුත් මේකට අපිට මේ ලඝුණේ දාලා පුළුවන් සමහර සංකීර්ණ ගැටලු වලදී බෙදීම ගුණිතයක් කියවදීම ලඝුණේ දාන්න පුළුවන්. dයට dx ln අපේ වර්ගමූලය ඇතුලේ 3x වර්ගයේ ධනයක බෙදීම 3x වර්ගයේ ඍණ එක වෙනවා කියලා. මේක අවකලනය කරන විදිහ බලමු කොහොමද කියලා. මේකත් පුළුවන් එකයට fs දාලා fs වල අවකලනය කරන්න ගැටලුවක් නැහැ. නමුත් අපිට ලඝු නීති දාන්න පුළුවන් ඊට වඩා පහසුවෙන් ගන්න පුළුවන්. මේක මේ වර්ගමූල කියන්නේ භාගය බලන්න මේ භාගය මුලට ගන්න පුළුවන්. මේක ඔන්න 2n 1 ln කියලා. ඔන්න පළවෙනි පියවර. මොකද කරේ? මේක භාගය බලය කියලා ලියාගෙන අර ලඝු නීති භාගය ගත්ත එළියට මුලට ගන්න. ඒ විතරක් නෙමෙයි දැන් මේ භාගයේ නියතයක් ඉඳ පිටට ගන්න පුළුවන්. dr dx දැන් නියතයක් ඉඳ එළියට ගත්තා. මෙතන බෙදීම ලඝුවේ ලඝු වල අන්තරය නිසා මේක අන්තරයක් වශයෙන් ලියා ගන්නවා. ඍණ ඔය විදිය. ලඝු බෙදීම ලියුව අන්තරයක් වශයෙන්. දැන් වෙන වෙනම අවකලනය කරන dr dx ln 3x වර්ගයේ ධන 1 dr dx ln 3x වර්ගයේ ඍණ 1. එතන වරාණක් තියෙනවා. දැන් භාගය මේක එකයට fx 3x වර්ගයේ ධන 1 මේකේ අවකලනය 6x එකපාරම ලියුවා. එකයට fx fs වල අවකලනය කියන 6x. එකයට fs 3x වර්ගයේ ඍණ 1 fs වල අවකලනය 6x. දැන් තව ටිකක් ඔන්න 6x ගන්න නියත එළියට කියන්නේ පොදු පද එළියට බෙදීම දෙයක් වෙනවා. මෙතන ගුණ කරා බෙදෙනවා 3x වර්ගයේ ඍණ 1. දාන මෙතන 3x වර්ගයේ ඍණ ලකුණක් තියෙනවා මෙතන වරහන් හදලා. ලකුණ අපි එකපාරම ලියමු නේද ඍණ කරා වෙන 3x වර්ගයේ ඍණ 1 යට එනවා පොදු ආරය මෙන්න මෙන්න. තේරුණා? මොකද 6x ගත්ත එළියට එකක් නේ එකයි මේකයි වුණා මෙතන ලිව්වා මෙතන ඍණ එකක් තියෙන ඍණ එකයි මේ වුණා මේකයි 3x වර්ග 3x වර්ග කැපිලා යනවා. ඒතර මෙතන දෙකක් කැපිලා ගිහිල්ලා ආපහු එන උඩේ ඉන්න ඍණ 6x එක යට එනවා නම් වර්ග දෙක අතර දැම්මොත්
9යි 4 ඍණ 1 මොකද අවසාන පිළිතුර. ඍණ 1යි ඍණ 2යි ඍණ 2 කැපුවා. ඍණ ලකුණක් තිබ්බා ඒක ගත්තා මෙතන. ඍණ 6යි s බෙදීම 9යි s 4 ඍණ 1. ඔයාලට පැහැදිලි ඇති. ඒකට මේ ලඝුසිත අවකලනය කරනකොට මොකද කරන්නේ? අපි මේ බෙදීමක් තිබ්බොත් නැත්නම් මේ බලයක් තිබ්බොත් බලය ගත්තා මුලට. ඊට පස්සේ බෙදීමක් තිබ්බොත් ලිව අන්තරයක් වශයෙන් ගුණිතයක් තිබ්බොත් ලිව එකතුවක් වශයෙන්. බොහොම සරලව අවකලනය කරපු ලඝුසිත. හරි. සමේ මූලධර්ම පාවිච්චි කරන්න. නැතුව ඔයගොල්ලෝ මේක 1 යට fs දාලා. එහෙමත් පුළුවන් මේක. පාරම දැන් කියනකොට පුළුවන් මෙහෙම අවකලනය කරන්න. ඔය උත්තරේම ගත්ත හැකි. හැබැයි පියවර ගන්න වැඩි වෙනවා. වෙලාව වැඩි යනවා නේ 3x වර්ගය දාන එක බෙදීම 3x වර්ග ඍණ 1 dx 3x වර්ගය දාන එක බෙදීම 3x වර්ගය ඍණ 1 භාග්‍ය බලය කියලා අර මේක අවකලනය කළා සුළු කරුවම මේක ලැබෙනවා නේ. තේරුම් ගන්න එහෙම කරන එක. රයිට්? ඒ නිසා ලඝු නීති යොදාන්න. හරි. දැන් බලමු ඊට පස්සේ ඊළඟ එක තමයි මේ නියතයක බලයක් අවකලනය කරන විදිහ. මාතෘකාව කියනවා නියතයක බලයක් අවකලනය කිරීම. නියතයක විචල්්‍ය බලයක් නේ. නියතයක විචල්්‍ය බලයක් අවකලනය කිරීම. උදාහරණයක් අපිට කියනවා දෙකේ s වෙනි බලය අවකලනය කරන්න කියලා. මේක. මේ s කියන්නේ අතන මේ තාත්වික සංඛ්‍යාවද මේ x කියන්නේ ඒ නිසා ඔයගොල්ලන්ට මේකට x කියන්නේ විචල්‍යයක් මෙතන දෙක නියතයක් ns එක දාන්න බෑ. එහෙම දාන්න බෑ. අපි කරන්නේ y සමානයි කියලා ගන්නවා මේක. මේක පාවිච්චි කරන්නේ එහෙම බෑ. මේක පාවිච්චි කරන්නේ අර මේක පරිමේය සංඛ්‍යාවනේ. එහෙන් පරිමේය වෙන්න ඕනේ. මෙතන විචල්‍යයක් වෙන්න ඕනේ. මොනවද මේක පාවිච්චි කරන්න බෑ. හරි. මේක මෙතන දාන්න බෑ. ඒ නිසා අපි කරන්නේ මේක y සමාන 2s කියලා දෙපැත්තම ලඝු ගන්න. p පාදයට. දෙපසම ලඝු p පාදයට ගන්න. හරි. ඊට පස්සේ කරන්නේ මේක ඕන ln y කියලා යන්න පුළුවන් නෑ. මෙතන මේ x ගන්න මුලට දැන්. p පාදයට 2s නේ. s ගත්ත මුලට මේකත් ln 2 කියන දිනුවා. හරි. දැන් දෙපැත්තම x විසින්ම අවකණ්ඩ dx ln y සමාන d dx x වරක් ln 2. දැන් කරන්න මෙතන x විසින් ආගන්න බැරි හින්දා y වල ලියා d dy ln y dy ds ට මොන කරන්නේ හේතුව අර කලින් එකම තමයි නේ x වලින් y බැරි නිසා y වලින් ලියලා dy ds මොන කරා. දැන් මෙතන ln 2 නියතෙට පිට කරගත්තා. ඒක නියතයක් නේ. නියතයක් අත එළියට වෙන x විසින් x වල අවකලනය. දැන් මෙතන 1 යට y විසින් ln y කියන්නේ 1 යට y මේක dy ds ln මෙතන අවකලන 1යි. එන අවසානට dy ds එන මොකද්ද? y වරක් ln 2. එතකොට y ආසන y කියන කොච්චර 2x එහෙනම් 2x වරක් ln 2. මේ කටපාඩම් කරන්නේ සාමාන්‍ය විදිහට කරන්නේ y සමාන කියලා ගන්න දෙපැත්තම ලඝු ගන්න ඊට පස්සේ ලඝු නීතියම ඊට පස්සේ අවකලනය මෙතන උතරක් අර y විශේෂයෙන් x විශේෂයෙන් බැරි නිසා y වලින් දීලා dy ds වලින් ಗುಣ කරන්න ඕනේ. හරි. ඊට පස්සේ බලමු විචල්්‍යයක බලයක් අවකලනය කිරීම. දැන් නියතයක විචල්්‍ය බලය දැන් විචල්්‍යයක විචල්්‍ය බලයක් අවකලනය කිරීම. විචල්්‍යයක විචල්්‍ය බලයක් විචල්්‍යයක විචල්්‍ය බලයක් අවකලනය කිරීම. උදාහරණයක් කිව්වොත් අපිට කියනවා sin x වල sin cos x බලය වගේ එකක්. බලය cos x මේක අවකලනය කරන්න කියනවා. sin x වල cos x බලය.
අර කලින් වාගේම y සමානයි කියලා ගන්නවා මේක sin x වල cos x ඵලය කියලා. ඊට පස්සේ දෙපැත්තම ලඟු ගන්න එල්ලෙන් e පාදයෙන් ගන්නවා. මේකත් ගන්න e පාදයෙන්. මොකද අපි දන්නේ e පාදයට එක්ක මේකයි. මේක ලියුවා ln y කියලා. e පාදයෙන් ලඟුනේ. මේ cos x ගත්ත මුලට. ලඟුනේ දැම්මා. මෙතනත් ln sin s කියලා නේ. දැන් අවකලන දෙපැත්තම dr dx ln y නම් මේ පැත්තත් අවකලන dr dx මොකද්ද cos x ln sin x ඔන්න. දැන් මෙතන බලන්න ඔයගොල්ලෝ කලින් කිව්වා වගේ මේක y වලින් තියෙන්නේ මේක x වලින් තියෙන්නේ y වලින් y විසේ y x විසෙන් අවකලන්න බැරි නිසා මෙතන y වලින් ලියලා dr dy ln y කියලා dy ds නේ ගුණ කරා සුපුරුදු පරිදි සමානයි. මෙතන uv කලින් වාගේ නියතයක් නැහැ එළියට ගන්න බෑ. මේ මුද්‍ර හිතන්න හැම වෙලේම අපි ගුණිතය දුව මේ දෙක නියතයක් තියෙනවා නැත්නම් සිත දෙකක ගුණිතයද කියලා බලන්න ඕනේ. මේකත් වෙනස් වෙන එක මේකත් වෙනස්. ඒ නිසා අපිට දැන් මේකට ආ uv දාන්න ඕනේ. දැන් මට process නියතව තියෙනවා. dr ds ln x කියලා ලියුවා sin x. දාන්න. ln sin x නියතව තියෙනවා. මෙතන dr ds cos x වල ආවා. මෙතන එකයට y dy dx cos x එකයට sin x cos එකයට fs නේ එළෙන සර එකයට fs වල ආකාර කියන ඍණ cos x ධන cos x මොකද කරේ ln sin s ලබන්නේ එකයට sin s නේ එකයට fs දීලා sin ලබන්නේ මොන වෙන cos x done ln sin s තියෙනවා මෙතන sin ලබන ඍණ cos x so dy ds උත්තර කරව y කියලා මෙතන එනවා y ට උන ආසර ගන්න පුළුවන් මෙතන එනවා මොකද්ද cos වර්ගයක් මෙතන එනවා ඉතින් sin x උන sec x කියලා කියන පොඩ්ඩ දෙනවා cos x නේ cos වර්ගයේ cos x get sin x ඊළඟට පිටර ගත්තා cos x එක මුලට ගන්න පුළුවන් වුණා ln sin x මේ y ට උන මේක දාන්න පුළුවන් අපෝ දැන් මම අවසානට මෙතන dy ds සමාන y කියන්නේ sin x වල cos x බලය මෙන්න මේ ඔක තමයි මේකේ අපල්ලි කියලා කියන ආයසරයක් අපි කිව්වා විචල්්‍යයක විචල්්‍ය බලයක් ඒකට අපි y කියලා අරන් දෙපැත්තම ලබු ගන්න ඊ පාදයට ln ගන්න දෙපැත්ත. ඒකට ලබුණේ දැම්ම cos ගත්තා මෙතෙන් මුලට දැන් x විසින් අවකලනය කරනවා. ඒකට මෙතන බැරි නිසා කලින් වාගේ y වලින් dy ds වලින් ගුණ කරන්න ඕනේ. මෙතන පොඩ්ඩක් අපි අර කලින් කිව්වා වගේ uv කියලා ගුණිතයක් තියෙන නිසා වරද්දන්න එපා ගුණිතයක අවකලන දාන්න. ඒ කියන්නේ cos s නේද තිබ්බා ln s වල අවකලන ln sin s දාන තියෙන්නේ. ln sin s වල නියතව තිබ්බොත් cos s වල අවකලන. ඒ වෙනවා මොකද ln වල අවකලන කියන්නේ එකයට sin s වල අවකලන cos s. එකයට fs වල අවකලන. මෙතන හරි මෙතන ඍණ cos s කියලා එනවා. සුඛාවක ලැබෙනවා. ඒ ඕන විදිහ තමයි අපි විචල්්‍යයක විචල්්‍ය බලයක් y කියලා අරන් ලඝු කරන් අවකලනය කරන්නේ. හරි. ඊට පස්සේ බලන්න ප්‍රතිලෝමසිත වල අවකලන කොහොමද ගන්න කියලා. ප්‍රතිලෝමසිත sin inverse cos inverse tan inverse. එකක් අපි බලමු කරන්න sin inverse. sin inverse වල අවකලනය. මේක අවකලන එන්නේ එක බෙදීම එක ඍණ x වර්ගය. එක බෙදීම එක ඍණ x වර්ගය.
හැබැයි මේකේ පරාසය ගන්නේ sin inverse ඔන්න ඔය අවකලනයට ගන්න පරාසය මම මේ කියන්නේ සමානතාවය ගන්නෙත් නෑ මෙතන මොකද සමානතාවයක පවතින්නේ නෑ x වලගේ එක වුණොත් එහෙම පවතින්නේ නෑ ඒ නිසා ඍණ 90යි ධන 90යි තමයි ගන්නෙ නැත්නම් ඍණ 5 බෙදීම 2යි ධන 5 බෙදීම 2 අතර තමයි ගන්නෙ දැන් මේක සාධනය කරන්න කිව්වොත් මේක y කියලා ගන්න y වලගේ ඍණ 5 බෙදීම 2යි දැන් sin මේ පැත්තට ගන්න පුළුවන් sin y සමාන x දැන් දෙපැත්තම x විසින් අවකලනය කරන්න දෙපැත්තම x විසින් ඒත් මේක x වලින් බැරි නිසා y වලින් ලියා ගන්න මේ පැත්තේ 1යි x විසින් අවකලනය හරි 1යි දැන් sin වල අවකලනය cos y dy and dx සමාන 1යි. දැන් බලන්න. dy dx උත්ත කරන්න. ඒතර එක බෙදීම cos y කියලා ලැබෙනවා. අර dy dx උත්ත කරා එක බෙදීම cos y දැන් cos y sin y s නයි cos y හොයන්න ඕන සම්බන්ධතාවය මොකද්ද? sin වර්ග y ගන්න. cos වර්ග y සමාන 1යි. ඒතර cos වර්ග y හොයන්න ඕන sin වර්ගය දාන්න කරගෙන sin ට දාන්නවා y කියලා. ඒක කරන y වර්ගය එතකොට x වර්ගය x දැම්මේ මේ sin ට දැම්ම x කියනවා sin වල තමයි s නේ එතකොට cos y එනවා ධන හෝ ඍණ එකරණ x වර්ගය කියන නම් තන පරාසය මෙන්න මේ පරාසය තුල cos y ට ධනාගයක් කියන්නේ මේ පරාසය නිසා ධන උත්තරේ තමයි ගන්න cos y සමාන වෙනවා එතකොට ධන එකරණ x වර්ගය කියනවා ඒක දාන්න මෙතෙන් දාපුවම ලැබෙන අවසානට sin inverse සලකා ගන්න එක බෙදීම එක x වර්ගයේ ආයසරයක් අපි කොහොමද සාධනය කරන්නේ මේක හැබැයි අපි දන්නවා මේ sin inverse වල ප්‍රතිලෝම සිතේ සාමාන්‍ය ප්‍රතිලෝම සමානතාවයක් දෙනවා මෙතන සමානතාවයක් දෙනවා අර ත්‍රිකෝණමිතික ප්‍රතිලෝම සිත කරනකොට මේ සමානතාවයක් ගන්න නමුත් මෙතනදී සමානතාවය නොගන්නේ මේ අවකලනයේ පවතින්නේ නැහැ ඒක අවකලනය සමානතාවයට මේ පවතින නැහැ නිසා අපි සමානතාවය ගන්නෙ නැහැ. හැබැයි මේ පරාසය ගන්නවා. එතන y සමාන sin inverse s. ඊට පස්සේ එන y කියන්නේ sin inverse මේ පරාසය y මේ පරාසයමනේ. sin y සමානයි මේක අතර මේ s කියලා ගත්තා. දැන් දෙපැත්තම අවකලනය කරා මේ පරාසය ලියලා මේක ගත්තා මේ. දැන් x විසින් අවකලනය කරනකොට මෙතන x වලින් බැරිලා y වලින් ලියාගත්තා dy dx ගුණ කරා. පොත කරා ඒකට cos y දැන් sin y s නම් cos y හොයන්න ත්‍රිකෝණ ගහන්න යන්න එපා. සම්බන්ධතාවයේ sin වර්ග දන cos වර්ග සමාන 1යි. මෙතන cos වර්ග උත්තර කරගත්තා. sin ට දැම්ම is. දැන් උත්තර දෙකක් එනවා. නම් මේ පරාසය තුල දෙන්නේ 1යි. cos y ධනයි. ඒක ධන උත්තරේ. හරි. එරුණා. ඒ වගේ ඕගොල්ලෝ බලන්න කරලා දැන් sin inverse ඉස්සරහම එකද නේ? එකයට එකද is වර්ගේ වර්ගමූලය. ඒ වගේ cos inverse වල අවකලනය එනවා. ඔය විදිහටම කරන්න ඕගොල්ලෝ d and dx cos inverse x වල අවකලනයයි ඍණ එකයට එක x වගේ වර්ගමූලය. එතනදී පරාසය කියලා තෝරගන්නේ cos inverse වල ඍණ බිඳුවයි phi එක. සමානතාවය නැහැ එතන. මේ පරාසය ගත්තම එනවා. ඒක ඔයාලා කරලා බලන්න. හරි? cos inverse x. tan inverse x වල පරාස අවකලනය එනවා. එක බෙදීම එක ඍණ x වර්ගය. cos inverse වල මේක y කියලා අරන් මේ පරාස බලන්න අර විදිහට කරන්න ගියාම ඕගොල්ලන්ට මේක පහසුවෙන් ගන්නවා ඍණාගයක් තමයි නේද ඍණාගයක්. tan inverse අවකලනයට මෙතන ධන එන්නේ වර්ගමූලයක් එන්නේ එක ධන x වර්ගය කියන්නේ. tan inverse අවකලන කරා වෙන්නේ tan inverse x වල අවකලනේ එක බෙදීම එක ධන x වර්ගය. sin inverse වර්ගමූල එක x වර්ගය කියන්නේ
කොසිනෝ ඍණ දාලා එක ඍණ x වර්ග මේක ඍණාගේ tan inverse එක බෙදීම එක දාන x වර්ග. ඒතර අර cot inverse, sec inverse, cosec inverse ඒවා කරන්නේ නැහැ. මේ රෝල්. ඒකට මේ ටික වැදගත්. ඊට පස්සේ බලමු මේ සාධාරණ එකට කියන sin inverse fx, cos inverse fx, tan inverse fx කොහොමද ආවන්නේ? ds sin inverse fx කොහොමද එන්නේ? එක බෙදීම එක ඍණ fx වල වර්ගය. එක බෙදීම එක ඍණ fx වල වර්ගමූලය. එහෙම ලියලා ඇතුලේ අවකාශයෙන් ආයි ಗುಣ වෙන්න ඕනේ. මොනවමයි කරන්නේ? fx තිබ්බොත් එක බෙදීම වර්ගමූලය ඇතුලේ එක ඍණ fx වර්ගයේ fx වල අවකාශයෙන් ಗುಣ වෙන්න ඕනේ. dt ds cos fx තිබ්බොත් එක බෙදීම එක ඍණ ලකුණක් කරන්න විදිහට ඍණ ලකුණුත් එනවා. fx වල වර්ගයේ දීලා ඇතුලේ ආකාරයෙන් ගුණ වෙනවා. හරි? dr dx tan inverse fx තිබ්බොත් මොකද කරන්නේ? වර්ගමූලයක් එන්න එක දාන fx වර්ගයේ දීලා ඇතුලේ ආකාරයෙන් ගුණ වෙනවා. tan inverse මම කර කලින් කිව්ව tan ආකාරයෙන් එක බෙදීම එක දාන x වර්ගය කියලා. tan fx වල ආකාරයෙන් තමයි මොකද? එක යට එක දාන fx වල වර්ගය දීලා fx වල වර්ගය විතරක් නෙමෙයි මේ ඇතුලේ වර්ග කරලා අවකාශයෙන් ගොඩ වෙන්න ඕනේ. හැම වෙලේම fx වල refx වල sin fx වල මේ කතාව තමයි මෙතනත් යන්නේ. හරි? අපි යෙදීමක් කරමු බලන්න. එතකොට මේවගොල්ලෝ පස්සේ ලියා ගන්න නෝට් එකක් විදිහට හදා ගන්න. දැන් මට කිව්වොත් එහෙම sin inverse අවකාශනය කරන්න කියලා. මෙහෙම එක dds sin inverse මූලයස් කියලා දානවා. මේක ආකාරය කරන්නේ. ඒක අපි කරන්නේ කොහොමද? එක බෙදීම එක ඍණ මූල x වල වර්ගය dr dx මූල x වල ආකාරයෙන් මම ගුණ වෙනවා. ලැබෙනවා එක ඍණ x එතන වර්ගමූලය අයිනානේ. මෙතන භාගයයි x වල ඍණ භාගය මේක ආකාරය කරන්නේ. එහෙනම් තව ටිකක් අපිට පුළුවන් මේ විදිහට එක යට මූල දෙකයි x කියලා ලියලා එක ඍණ මූල x. පැහැදිලිද? භාගයයි x වල භාගය ඍණ 1. ඍණ භාගය නෙමෙයි. sin inverse වල ආකාරය. sin fx වල ආකාරය. කිව්වේ එක ඍණ fx වල වර්ගය. ඒක වර්ගමූලය අයින් වෙනවා. fx වල ආකාරයෙන් මොන වෙන්න ඕනේ? හරි? cos වලට අපි කිව්වොත් එහෙනම් මොකක් හරි cos එකකට dr dx cos inverse fx cos inverse fx क्या මොකක් හරි දාමු නේ cos inverse අපි දමු sin s කියන්නේ මේ sin s දෙන කෝණයක් දෙන්න. කෝණය කියන්නේ මෙතන sin s s වලින් sin s කොහොමද ඒක අවගණනය කරන්නේ? සමාන ඍණ එක යට එක ඍණ sin වර්ගය fs කියන්නේ sin උඩ cos inverse කියන්නේ ඍණ ලකුණක් කරනවා එක යට ඊට පස්සේ අර sin x වල ආකාරයෙන් මොන වෙන්නේ? ආනමදින්ද එක ඍණ sin වල cos s නේ s වර්ගයේ වර්ගමූලය. මෙතන එනවා cos s. හරි? දැන් අපි මේකේ අර හරියට නම් මේක මාපාංක cos s කියලා ලියන්න ඕනේ. මොනවද තමයි අපි ලියන්නේ cos වර්ගයේ වර්ගමූලය. එතන cos x. ඒ කියන්නේ
අනිවාර්යයෙන්ම cos x වල x වර්ගයේ වර්ගමූලය කියන්නේ දැන් x නෙවෙයි x වර්ගයේ වර්ගමූලය කියන්නේ මොකක්ද? මාපාංක x. x කියන්නේ දන්නේ නැත්නම් x විශාලව සමානයි බිඳුන x. x කුඩයි බිඳුන ඍණ x. ඒ නිසා අපිට ඕන මේක cos x විශාලයි බිඳුව කියලා අපි හිතුවා. එහෙම හිතුවොත් අපිට පුළුවන් මේක ඍණ cos x යක් උඩ තියෙනවා. මේක මාපාංක කෙලිම අයින් කරලා දාන්න පුළුවන්. ඒක උත්තරෙන්නේ ඍණ එකයි. cos විශාල බිඳුව කියලා සැලකුවොත් අපි එන්නේ ඍණ එකක්. හරි? cos වර්ගයේ වර්ගමූලය මාපාංක cos x. හැබැයි ඒක අපි cos මේ ඒකට cos වර්ගයේ cos x ධනයි කියලා අපි සර්. එතකොට අපිට කෙලිම මාපාංක අයින් කරන්න පුළුවන්. cos x ඍණයි කියලා සැලකුවොත් එimhe ඍණ ලකුණක් දාලායි මාතුර ධනයක වෙනවා. cos කුඩයි බිඳුව. නේ? එතකොට මොකක්ද එන්නේ? ඍණ එක ඍණ cos x කියලා එන්නේ. උඩ cos x එනවා. ඒක උත්තරේ ධනයක කියලා ගන්න. අවස්ථාව දෙක සැලකුවොත් විශාල සමාන බිඳුව කොහොමද බිඳුවට සමාන දෙයක් යට පවතින්නේ එක්කෝ මේක ධනාගයක් වුණොත් කෙලිම මාපාංක අයින් කරා මේක ඍණාගයක් වුණොත් ඍණ මුල දාලායි මාපාංකේ අයින් කරන්නේ හරි අයිතර cos වර්ගයේ වර්ගමූලය මාපාංක cos එක cos x විශාලයි බිඳුව නම් කෙලිම මාපාංක අයින් කරන්න පුළුවන් උත්තර ඍණ එකයි cos x කුඩයි බිඳුව නම් ඍණ මුල දාලායි මාපාංක ඍණයි දාලා නැහැ tan එකට යමු අපි දැන් tan inverse fx එකට dx tan inverse 2x බෙදීම 1 ධන x වර්ග වායයක් දෙනවා යනවා. අද 2x බෙදීම 1 ධන x වර්ග කියලා ගන්නවා. මේක අවකලන dx එක බෙදීම 1 ධන fx වල 2x ධන 1 ඍණ x වර්ගයේ වර්ගමූලය. ඒ විතර නෙමෙයි ඇතුලේ අවකාශයෙන් ගුණ වෙන්න ඕනේ. දැන් පොදු වරේ ගත්තා මේ උඩට යනකොට 1 ඍණ x වර්ගයේ වර්ගයක් උඩට යනවා. ඒක මෙතෙන්ට යනවා 1 ඍණ x වර්ගයේ වර්ගයක් කියලා. ධන 4x වර්ගයක් එනවා. මේ කිය උඩට ඊට පස්සේ පොදු වරේ ගත්තා. මෙතන පුළුවන් බෙදීමක් දාන්න දෙක නියතයක් ගන්න. එළියට 1 ඍණ x වර්ගයේ වර්ගයක් ආවා. 1 ඍණ x වර්ගයේ නියතව තිබ්බොත් x වල අවකලන එකයි නේ. හරිද? ධන s නියතව මෙතන අවකලන ඍණ 2x. පැහැදිලිවද? ඍණ 2x. දැන් මෙතන ඕනක ප්‍රසාන ගන්න ප්‍රයාට උඩ එකම මම තියා ගන්නවා. මේක වර්ග කරොත් 1 ඍණ 2x වර්ගයේ ධන x 4 කියලා එනවා. හරි. මෙතන 4x වර්ගයක් තියෙනවා. මෙතන 1 ඍණ x වර්ගයේ වර්ගයක් වෙනවා. මෙතන අපි සුළු කරවුවොත් වෙනවා උඩ 1 ඍණ x වර්ගය ඍණ 2x වර්ගයක්. එතන ඍණ මොනක්ද? ධන 2x. දැන් මේකට මේක ඕන කපලා දාන්න පුළුවන්. ඒතකොට යට බලන්න මොකක්ද තියෙන්නේ? මේක නේද 1 ඍණ ධන 2x වර්ගය ධන x 4 කියලා. මෙතන තියෙනවා 1 ධන x වර්ගයක් උඩ. මේක තාඩියස්ලු ගන්නවා 1 ධන x වර්ගයක් උඩ තියෙනවා. යට තියෙනවා 1 ධන x වර්ගයේ වර්ගයක්. මේකේ වර්ගයේ දෙගුණයක් මේක එනවනේ. දැන් මේකට මේ කපලා දාන්න පුළුවන්. උත්තරේ එන්නේ 1 බෙදීම 1 ධන x වර්ගය. මොකද සරල විදිහට ගත්තා. පැහැදිලිද? 1 යට 1 ධන නෑ 1 යට 1 ධන fx වර්ගයෙන් හරි. ඇතුලේ බලන්නේ මොන කරා? ඒක සාමාන්‍ය සුළු කිරීමක් තියෙනවා. හරි? මේක එහෙම නැත්නම් ආදේශයක් දාලා ගන්න පුළුවන් කෙනෙකුට. එහෙනම් අපි කරන්නේ
මේක y සමාන හරිය මොකක් හරි කියලා අරන් y සමානයි 2s බෙදීම 1 x වර්ග කියලා කියනවා. y සමාන tan inverse 2s බෙදීම 1 x වර්ග කියලා දාලා s සමානයි දාන tan θ කියලා. එහම y සමානයි මොකද ලැබෙන්නේ? tan inverse 2 tan θ බෙදීම ඇතුළේම 1 tan වර්ග කියලා එනවා. ආදේශයෙන් තමයි s සමාන tan θ කියලා. එතකොට tan inverse 2 tan 1 tan 1 මේ තියෙන මත y සමානයි tan inverse 2 tan 2 කට පිට කියනවා. tan inverse tan 2 θ. එතකොට අපිට බලන්න මේ tan inverse අයින් කරලා දාලා 2 θ කියලා ලියන්න. දැන් dy ds හොයන්න ඕනනේ. ඒක ලියන්න පුළුවන් dy ds අර කලින් දාම සූත්‍රය dy dt වැඩි කිරීම dt ට dx d ට dt මේක 2t නේ y කියන්නේ 2t දැම්මා. එතෙන් පුළුවන් θ කියන්නේ tan inverse s කියලා ගන්න. දැන් dt ds කියන්නේ මොකක්ද? එක බෙදීම 1 ධන x වර්ග. හරිද? එතෙන් θ කියන්නේ tan inverse x dt ට ds කියන්නේ එක බෙදීම 1 ධන x වර්ග. නම් මෙතන මේකට ලියන්න බෑ එක බෙදීම 1 ධන x වර්ග කියන්නේ. වර්ගමූලයක් ඉන්නේ. දැන් මේ දෙක මෙතන ගත්තොත් dt කියන්නේ dt කොහොමද එන්නේ? එතකොට මෙතන ලැබෙනවා එක බෙදීම 1 ධන x වර්ගය. ඊට පස්සේ කියලා අවගන්න ඒක නිසා උත්තර වෙනවා 2 බෙදීම 1 ධන x වර්ගය. නේද? පැහැදිලිද? ඒතර මේකේ මේ ආයතන මම කියන්නම්. මොකද කරේ දැන් මේක දිහා බලපුවම පේනවා මේ අර tan දෙකට ඊට සූත්‍රයේ එක්ස්ට්‍රා tan දාපු ගමන් tan දෙකට හැදෙන බව. ඒකයි. හැම එකටම හරියන්නේ නැහැ ආදේශ. දැන් මේකට දාපු ගමන් පේනවා ඒක බලපුවම. ඒ නිසා 2යි tan ට 1 දැන් tan වලට ලියුවා. එක නේ ඒතර එක්ස්ට්‍රා දැම්ම tan t. ඒතර 2යි tan ට 1 tan වලට ට. ඒතර මේක tan 2යි කියලා ලැබෙනවා. එතකොට y සමානයි 2යි θ. dy ds dy d θ වගේ dt dx. එතකොට මෙතන y ට 2 θ දැම්මා. dt ds කියන්නේ මෙතෙන් ගත්තා θ tan inverse s නේ එහෙනම් dt d කියන්නේ එක බෙදීම 1 ධන x වර්ගය. එතකොට ඔයාලට පුළුවන් මේ දෙකේ ඉලක්ක කම්පියුටර් ගත්තා ඊට පස්සේ ඊට වඩා ගන්න 2යි. එතකොට අවසාන ලැබෙන 2 බෙදීම 1 ධන x වර්ග. මට මතක විදිහට කලින් අර කරපු එකේ දෙකේ ඉලක්කම එළියේ තියෙන එක ලියාගන්න. ඒක මම අවසාන උත්තරේ ගත්තේ නැද්ද කොහෙද? ඒක එළියේ තියෙන අවකාශය කරපු එක. ඒක ඔයාලා වෙන්නේ අර පිට තියෙනවා දෙක ඒක දිගටම දාන්න ගියාම හරි. හරි. ඒතර අවකාශ තියරි නම් මෙච්චරයි තියෙන්නේ කියන්නේ. දැනට තියරි මේ පළවෙනි අවකාශ සම්පූර්ණයෙන් අපි කරපු දේවල්. තව අපිට පුළුවන් පොඩි දෙයක් තියෙන මොන හරි වෙන විෂයකින් අවකාශ කරන්න කිව්වොත් එහෙම. දැන් මට කියනවා ඒකත් ඉවර කළාම දාමු අපි. මොකද්ද මේ වාගේ ප්‍රකාශනයක් දීලා 2x වර්ගයේ ධන 1 tan t විසින් අවකාශය tan x විසින් අවකාශය කරනවා. tan x විසින් විෂයෙහි අවකාශය කරනවා. දැන් අපි කරන්නේ කියන්නේ d කට d tan x එම කියන්නේ 2x වර්ගය දැන් මේකේ උන්න හොඳයි ලියන්නේ. කියන්නේ මේකේ අදහස tan x විසින් මේක අවකාශය කරන්න කියන එකයි. හැබැයි අපි දන්න මේක දැන් අපිට බැලුමට ටිකක් සංකීර්ණ වෙනවා. නමුත් මේක අපි කරන්නේ ඊට පස්සේ මේක තමයි හොයන්න තියෙන්නේ. මේක ලියා ගන්නවා d යට dx 2x වර්ගය ධන 1 කියලා ලියනවා. dx යට d tan s කියලා ලියනවා. දාම සූත්‍රය දැන් කියන්නේ මේක tan වලින් බැලුවද x වලින් පුළුවන් x වලින් ලියාගත්තා. ඊට පස්සේ අර ds වල d tan පුළුවන්. දැන් මේකට මේ කැපෙන්න දාලා දීලා තියෙනවා. හරි. මෙතන තියෙන එක x වල සිට යන නිසා මේක tan වලින් අපහසු නිසා ts වලින් දීලා ds වල d tan ගුණ කරා. මේ ds වල d tan වැඩි කරා.
ඔව්. එතකොට මේකේ අවකාශය එනවා 4x. මේක යනවා එකයට d tan x and ds කියන. එහෙනම් 4x එනවා මෙතන. මෙතන sec වර්ගය. ඔච්චරයි. සර් මොනවා හරි අපිට තිබුණොත් එහෙම වෙන sin s වලින් එන්න පුළුවන්. ඒතර sin s දානවා d sin s නම් මෙතන ds දාලා ds වල sin s. cos inverse s නම් වලින් අවකාශය ගන්නකොට d යට ds d යට d cos inverse s කියලා එච්චරයි. ඊට පස්සේ දාම සූත්‍රය ලැබෙනවා. දාම සූත්‍රය දාම හරි. හරි නේද? ආයසරයක් කොහොමද මෙහෙම එකක් tan x වලින් අවකාශය කරන්න කිව්වොත් tan x විශේෂයෙන් ඔය කරන්නේ අපි d යට d tan x මේකේ අවකාශය හදන්න. tan x වලින් එකපාරට බැලුවා x විශේෂයෙන් ලියලා dx වල d tan වලින් ගුණ කරනවා. දැන් මේක 4s නේ. මේක ලියුවා d tan x වල ds කියලා. ඒක sec වර්ග s කියලා. හරි. දැන් මම ගණන් ටිකක් ලියන්නම්. ගෙදරදී හදන්න. ඒ ගමන් ඕගොල්ලෝ නෝට් එකක් වගේ මේක හදා ගන්න. පිළිවෙලට හදාගන්න නෝට් එකක් වගේ. දැන් තනියෙන් හදාගන්න පුළුවන් වෙන්න ඕනේ නේද? මෙන්න මේවා පාස දාන්න සිත x විශේෂයෙන් අවකලනය කරන්න. පාස දාන්න ඒවා x විශේෂයෙන් අවකලනය කරන්න. මොනවාද අවකලනය කරන්න තියෙන පළවෙනි එක? අත x විශේෂයෙන් අවකලනය කරන්න. tapi e වල 3x වර්ගයේ දානයි පළවෙනි එක. e වල 2x දාන එක වරක් cos වර්ගයේ 3 sin वर्गमूल 4x वर्गයේ දාන 1 වරක් එහෙනම් අදට නවත්තනවා. අවකාශයේ තියරි කරලා ඉවරයි. ඔයගොල්ලෝ ගැටලුව මොන තරම් හොයන්න පුළුවන් හදන්න. හරි.